හොඳයි පිංගුතුනි ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීම සඳහා තුන්වරක් නමස්කාරය කරන්න. හැබැයි මේ අෂ්ටාංග සීලයේ සමාදන් නොවුණු පිරිස් ඉන්නවා නම් පමණයි. අෂ්ටාංග සීලයේ සමාදන් වුණු දස සීලයේ සමාදන් වුණු පිරිස් පංචශීලයේ සමාදන් වීමෙන් වළකී සිටින්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං තී ශ්‍රද්ධාකාමී බුද්ධිමත් වාසනාවන්ත බෞද්ධ පිංගුතුනි බුදුරජාණන් වහන්සේ මීට වසර 2000 ගණනකට පෙර
අද වගේ දිනයක උන්වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට ගසක් යට ඉපදී එවැගේම බෝසතාණන් වහන්සේ ගසක් යට බුද්ධත්වය අවබෝධ කරගෙන ගසක් යට අවුරුදු 500ක් අනූපමය සේවාවක් සිදු කරලා පරිනිර්වාණයට පත් වූ ඒ සම්බුදු තෙමගුල සිහි කරන අති උදාර අසිරිමත් ඒ විසිතුරු දිනේ තමයි අද. පින්වතුනි, උන්වහන්සේගේ මේ ජීවිතයේ සෑම සන්ධිස්ථානයක්ම බෞද්ධයන් වන අපි ඉතාමත් ගෞරවාකාරයෙන් නමස්කාර පූර්වකව සමරනවා. අපේ සිත තුළ ඒ පිළිබඳ තියෙන්නේ අප්‍රමාණ ශ්‍රද්ධාවක්, ගෞරවයක්, හදපිරි සන්තෝෂයක්. ඒ දිනය වෙසක් සඳ මුළු ලෝකයේම සාන්තිය සලසමින් අහසේ පාලා තියෙනකොට බෞද්ධයන් වූ අපිට දැනෙන්නේ පුදුමාකාර සුවයක් පිංගුතුනි. ඒ සාන්ත සුවය වඩාත් අර්ථවත් වෙන්නේ උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් සද්ධර්මය අපි යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්නට උත්සාහ වුණොත් පමණයි පිංගුතුනි. සංසාර සාගරේ අප්‍රමාණ කාලයක් සත්වයා භවයෙන් භවයට ඉපදී මරණයට පත්වී ජාති ජරා ව්‍යාධි මරණ ආය උපදිනවා, ආය මැරෙනවා, ආය උපදිනවා, ආය මැරෙනවා, නැවතත් උපදිනවා, නැවතත් මැරෙනවා. පිංගුතුනි, මේකී අගක් මුලක් හොයන්න හරි අමාරුයි. මේ පිළිබඳ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ වචනේ මොන තරම් අපේ බෞද්ධ සිංහල බෞද්ධ විශේෂයෙන්ම පිංගුතුන්ගේ හදවතට කොච්චර සමීපයිද කියනවනම් අනේ අනිච්චං සංසාරේ වගේ තමයි කියලා අපේ ජනවහරට මේ වචනේ එකතු වෙලා තියෙනවා. පිංගුතුනි, මේ සුළුවෙන් කෙටියෙන් ලේසියෙන් මේ වචනේ භාවිතා කළාට අපි මේ වචනය අපිට හඳුන්වා දුන්නේ පිංගුතුනි අපේ බුදු පියාණන් වහන්සේ. සංසාර සාගරය, සංසාරය මහා සයුරක් නම් එහි අතරමං වෙලා එහෙ පාවි තියෙන දරකඩක් වගේ අපි එහාට මෙහාට පාවිවි අහට යනවා, මෙහාට තල්ලු වෙනවා, මහා සැඩ පහරට අහු වෙලා විනාශ මුඛයට පත් වෙනවා. ආයත් කොහෙන් හරි ගඟකට මුහුදට එකතු වෙලා මුහුදට ඇවිල්ලා ආයත් ඒ විදිහට පිංගුතුනි එකතු වෙනවා. නැවතත් මුවයකටකට ගිහිල්ලා වෙන තැනකින් ආයෙමත් වෙනවා. මේ විදිහට මේ ගමන කෙලවරක් නැහැ. මේ කෙලවරක් නැති අනන්ත සංසාර ගමනේ කිසියම් සත්වෙක් උපදින පිංගුතුනි එක ස්වරූපයකින් නෙවෙයි. සමහරු මනුස්සය හැටියට මේ ලෝකෙ උපදිනවා. ඒ වගේම කුසල් දහම් සිද්ධ කරලා සමාධිය දියුණු කරලා බණ භාවනාව දියුණු කරපු
උතුමාණන් වහන්සේලා බ්‍රහ්ම ලෝකවල දිව්‍ය ලෝකවල උප්පත්ති ලැබනවා පින්වතුනි. ඒ වගේම ආනාපාන සති භාවනාව මනවින් ප්‍රගුණ කළ යෝගාවචරයන් සියලු දෙනාම මේ සංසාර සාගරයෙන් එතර වෙනවා නිර්වාණ සම්පත්තිය ලබලා. එතකොට මනුස්සය හැටියට උපදිනවා, බ්‍රහ්මය හැටියට උපදිනවා, දෙවියෝ හැටියට උපදිනවා. පින් වඩපු පින් කරපු පින්වන්ත උතුමන් වහන්සේලා මේ සංසාර සාගරයෙන් එතර වෙනවා ආයත් උප්පත්ති ලබන්නේ නැහැ පින්වතුනි. ඒ වගේම ඊට පහත් ඒ කියන්නේ සැපයෙන් අඩු ස්ථානවලත් සත්‍ය උප්පත්තිය ලැබෙන තිරිසංගත ලෝකය, නිරය සහ අනිත් සත්ත්ව ලෝකවල පින්වතුනි. මේ සියලු දෙනා අතරින් ලෝකේ යමක් තේරුම් ගන්නට හිතලා මතලා බුද්ධිමත්ව ප්‍රඥා ගෝචරව ඥානාන්විතව කටයුතු කරන්න පුළුවන් එකම සත්‍යය තමයි පින්වතුනි මනුෂ්‍යයා. මනුෂ්‍යයා තමන්ගේ ජීවන පැවැත්ම පවත්වාගෙන යාමේදී ඒ පිළිබඳව යම් අවබෝධයකින් මනා සිහියකින් යුක්තව දැනුවත්ව දැනගෙන හැම දෙයක්ම කරන්නට ඕන කියන කාරණාව බුදුන් වහන්සේගේ ඒ සාන්ත ධර්මය තුල ගැබ්බිලා තියෙනවා. පින්වතුනි, උන්වහන්සේ 45 වසක් පුරාවටම දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ආශිර්වාදයේ අපි සාකච්ඡා කරනවා නම් විවිධ කෝණ වලින්, විවිධ දෘෂ්ටි කෝණ වලින්, විවිධ හැඩතල වලින්, විවිධ පැති වලින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් පින්වතුනි. එහෙත් අපි තා සැකවින් කළොත් මේ මිනිස්සයා සදාචාර සම්පන්න ඒ වගේම ආර්ය පුජ්‍යලෙක්, උත්තරීතර පුජ්‍යලෙක්, උතුම් පුජ්‍යලෙක්, ආර්ය පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ කෙසේද කියන කාරණාව තමයි උන්වහන්සේගේ දේශනා තුළ ඉතාමත්ම හොඳින් මැනවින් පැහැදිලි කරන්නේ. ඒ ගමන් මාර්ගයේ පිළිබඳව අපි විමසීමේදී අපිට පැහැදිලි වෙනවා සදාචාර සම්පන්න මිනිසෙක් ලෝකේ හැසිරෙනවා නම් තමගේ නිවසේ, ගමේ, නගරේ, රටේ, පාසලේ, පන්සලේ, කාර්යාලයේදී, බස් එකේ, මගතොටේදී සීලාචාර සම්පන්න මිනිසෙක්. මොනතරම් ආශිර්වාදයක්ද? තමන්ටම ආශිර්වාදයක්. ශීලාචාර සම්පන්න මිනිසෙක්ගේ තියෙන පළවෙනි වාසිය, පළවෙනි ප්‍රතිඵලය තමයි තමන්ට මේ මුළු ලෝකෙම අවනත වෙනවා. මේ මුළු ලෝකෙම දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයන් සහිත මේ මුළු තුන් ලෝකෙම ඒ පුජ්‍යලයාට ආශිර්වාද ලබා දෙනවා පින්වතුනි. උන්වහන්සේ දේශනා කළ දන්සප්පවතුන් සූත්‍රේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය. නිරෝධායන වෙන්නේ කොහොමද? දුකින් නිරුද්ධ වෙන්නේ කෙසේද? වෙන් වෙන්නේ කෙසේද? නිරෝධායනවා කියලා, නිරෝධායන වෙනවා, නිරුද්ධ වෙනවා කියන වචන අපේ පාලි භාෂාවේ භාවිතා කරනවා. දුක්ඛ නිරෝධගාමිනී අරිය සත්‍ය. නේ
දුක්ඛ නිරෝධගාමිනී පටිපද අරිය සත්‍ය. දුක්ඛ නිරෝධ අරිය සත්‍ය. එතකොට නිරෝධ කියන වචනේ මුලින්ම සඳහන් වෙන්නේ දවසපැවතුම් සූත්‍රයේ අපේ බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම දේශනා කළ සූත්‍රය සඳහන් වෙන්නේ. නිරෝධ වෙනා නිරුද්ධ වෙනා වෙන් වෙලා ඉන්නවා. වෙන් වෙලා සිටීම නිරෝධායන වෙනවා. නිරුද්ධ වෙනවා. කෙලෙස් වලින් වෙන් වෙනවා. ඒවයින් අයින් වෙලා ඉන්නවා. සහ මුලින්ම තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. දුක්ඛ නිරෝධ සත්‍ය පාළි වචනේ සඳහන් කරන්නේ. තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තෘෂ්ණාව තමයි සත්වයා භවයෙන් භවයට සසරින් සසරට නැවත නැවතත් පුනරුත්පත්ති පුනර්භව ලබා දෙමින් එහාට ගෙනියන්නේ. එහෙනම් ඒ සසර ගමන් කරවන මූල සාධකයේ මූල බීජය තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම. නිරෝධ වීම. නිරෝධායනය වීම වඩා සාන්තයි සුඛයි ප්‍රණීතයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරන සෑම පින්වතියක්ම ඊතා මනමින් ගරු කරණයේ සාන්ත ධර්මයේ ආශිර්වාද ලබා ගැනීමට බොහෝ උනන්දුවක් උත්සාහයක් ප්‍රයත්නයක් දරනවා පින්වතුනි. ඒ නිසා මා මුලින් සඳහන් කළ ඒ මිනිස්සෙගේ ඒ ආචාර සම්පන්න භාවයේ පිළිබඳව උන්වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍ය නම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගය. දුකින් නිරෝධ වීම, දුකින් නිරෝධායන වීමේ මාර්ග 8ක් තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා පින්වතුනි. මේ 8න් සම්මා වාචා ඊටාම පිරිසුදු ලහස්සන ප්‍රියසීවී වචන කතා කරනවා. සම්මා වාචා. මොනතරම් සදාචාරවත් මිනිස්සුද නේද? තවදුරටත් ධර්ම විග්‍රහ කරනවා. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං. විරමණේ වෙන්වීම. ඒ වගේම වෙන් වෙලා ඉන්නවා. ඒ වගේම වෙන් වෙලා ඒ කියන්නේ බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ. නරක වචන කියන්නේ ආදි වශයෙන් කෙනෙක්ගේ වචනේ යහපත් වුණාම ඒ පුජ්‍යලයා සමාජයට ආශිර්වාද දෙන්නේ වාසනාවක්. ඒ නිසා පින්වතුනි යම්කිසි කෙනෙක් තමන්ගේ ඒ සදාචාරයේ පවත්වා ගැනීමේ මූලිකම දේ තමයි ඒ සම්මා වාචා කියන තමන්ගේ වචනය පිරිසුදු තබාගෙන මේක මෙහෙම සරලව කිව්වට කෙනෙකුට කරන්න බැරි වැඩක්. බොහෝ දෙනෙකුට ඉතාමත්ම අමාරුයි මේ හතරෙන් වැළකීලා ඉන්න. ඒ සඳහා යම්කිසි පාරමිතා ධර්ම පුරපු උතුමන් වහන්සේලා විසින් තමයි අර්ථ වචන කතා කරන, සත්‍ය වචන කතා කරන සම්මා වාචා. ඒ தත්ත්වයට පත්වීම ඉතාමත් දුෂ්කර තත්ත්වයක්. මේක සරල කාරණාවක්සේ පෙනුනත් පින්වතුනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය දුකින් නිරුද්ධ වීමේ නිරෝධායනය වීමේ මාර්ගී තාමත් වැදගත් එක පියවරක් හැටියට යහපත් වචනේ සම්මා වාචා සඳහන් කළා තියෙනවා. මේ තුලින් සදාචාරවත් වීමේ ක්‍රමේ මාර්ගී එක දෙයක් බවට පත් වෙනවා. පුජ්‍යලයක් සීලාචාර සම්පන්න ශිෂ්ට සම්පන්න මිනිසෙක් කෙනෙක් ඇත්ත කතා කරන්නට. යහපත් වචන කාගේ ප්‍රියශීලී ඒ වගේම තමන් යථාවාදී තථාකාරී බුදුන් වහන්සේ
හඳුන්වන වචනයක් තියෙනවා. යථාවාදී තථාකාරී. ඒ වගේම තථාකාරී යථාවාදී. බුදුපියාණන් වහන්සේ යම්කිසි දෙයක් ප්‍රකාශ කළාද යථාවාදී තථාකාරී ඒ ආකාරයෙන්ම කරපු කෙනෙක්. එකක් කියලා එකක් කරපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම යමක් කළාද යථාකාරී යථාවාදී කරපු දේ ඒ ආකාරයෙන්ම ප්‍රකාශයට පත් කරපු යහපත් වචන පැවැති උතුමන් වහන්සේ බුදුපියාණන් වහන්සේ. ඒ නිසා පින්වතුනි ඒ උතුම් ආරි තත්වයට පත්වීම පිළිබඳව එයා කරන සඳහන් කළා තියෙනවා. එතකොට සදාචාර සම්පන්නයේ මාර්ගයේ ඊළඟ එක තමයි පින්වතුනි සම්මා කම්මන්ත. හොඳ දේවල් සිද්ධ කිරීම කර්මාන්ත කියන්නේ කටයුතු. විශේෂයෙන්ම සත්ව හිංසා පීඩාදීන් වින්මී කටයුතු කිරීම ඒ වගේම වැරදි කාම සේවනයේ කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීමත් සදාචාර සම්පන්න මිනිසෙක් වීමේ වැදගත්. කල්පනා කරලා බලන්න. එදත් අදත් කවදත් ලෝකයේ මේ කාරණා දෙක මොනතරම් දුරට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. බොහෝ සතුට හිංසා පීඩා සිද්ධ කිරීම කවදා සිද්ධ කරනවා. ඒ නිසා ඒ සත්ව හිංසාව සම්පූර්ණයෙන්ම නොකළ යුතු දෙයක් හැටියට බුදුපියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අතර ඒවා වෙන විදිහකට සඳහන් කරන්නේ මෛත්‍රිය වඩන්නට ඕන. වෙන් වෙනවා කියන්නේ සත්ව පීඩා නොකරනවා කියන එකේ තේරුම අනිත් පැත්තෙන් සියලු සත්වෝ වෙත මෛත්‍රිය දැක්වීම. කර්ණීය මෙත්ත සූත්‍රය සඳහන් කරන්නේ නච ඒකේචි පාන භූතත්ති ආදි වශයෙන් තසාවා තාවරාවා මජ්ජිමා දීගාවා මජ්ජිමාවා නේද? ළඟ ඉන්නයි දුර ඉන්නයි ඉපදිච්චයි නොපදිච්චයි පෙනෙන්නයි නොපෙනෙන්නයි උඩ ඉන්න යට පල්ලෙහා ඉන්න. ඒ වගේම තව තැනක සඳහන් කරනවා අපාදක දිපාදක චතුප්පාද බහුපාද පා නැති සත්‍යෝ කොච්චර ඉන්නවද ලෝකේ? උදේ කල්පනා කරලා බලන්න පා නැති සත්තු කොච්චර ඉන්නවද කියලා. ඒකට මෛත්‍රිය දක්වන්නට ඕන. දිපාද පා දෙකේ සත්තු කකුල් දෙකක් තියෙනවා. සත්තු කොච්චර ඉන්නවද? ඒ සියලු දෙනා. ඒ වගේම චතුප්පාද පා හතරක් තියෙන සිව්පා සත්තු කොච්චර ඉන්නවද? කෝටි ප්‍රකෝටි ගන්න. බහුපාද බොහෝ පාද ගොඩාක් පාද තියෙන සත්තු කොච්චරද ලෝකේ? එහෙනම් සියලු සත්වෝ වෙත මෛත්‍රිය දැක්වීමේ ක්‍රමවේදයක් අපේ බුදුදහමේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ මෛත්‍රිය දැක්වීමේ ඒ ගුණාංගයේ උප්පරමයට ගියාම පින්වතුනි චේතය මිත්‍යාය වික්කවේ චේතෝ විමුක්තිය බුදුන් වහන්සේ ඉතාම මැනවින් සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාට ඔබ නිවන් ලබ ප්‍රාර්ථනා කිරීමේ සහ නිවන් මාර්ගයේ ගමන් කරන යෝගාවචර ශ්‍රාවකයෙක් නම් අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනාව වැඩි යුතුමයි. එතකොට මේ ඔක්කොම අඩංගු වෙලා තියෙන ආර්ය මාර්ගයේ තියෙන ඒ හැම එකත් එක්ක එක සම්බන්ධ වෙනවා. එහෙනම් සම්මා කම්මන්ත කියලා කියන්නේ සතුට හිංසා නොකිරීම නම් එහෙනම් අනිත් පැත්තෙන් අපිට බුදුරන් වහන්සේගේ දේශනාවන් තුන අනුමත කරන්නේ අවවාද කරන්නේ සත්ව හිංසනයෙන් වැළකී සිටින්න. එහෙමනම් සත්ව හිංසනයෙන් වැළකී සිටිනවා කියලා මේ මන්ත්‍රය ජප කරනට වඩා ඒ සියලු දියා පිළිබඳව කරුණාවෙන් මෛත්‍රියෙන් තමන්ගේ මෛත්‍රී සිත පැතිරීම දක්වන්න පුළුවන්. මේ ආකාරයෙන් ගත කරන පුජ්‍යලයා පින්වතුනි සදාචාරවත් මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. යහපත් වචන කතා කරන්නත් ඒ වගේම හොඳ කටයුතු කරන කර්මාන්ත කරන එක්කෙනා යහපත් කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ එක සදාචාර සම්පන්න මාර්ගයේ ඊළඟ කාරණාව තමයි සම්මා ආජීව. බුදුපියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මානසින් උසස් වූ මිනිසුන්ටනේ මෙච්චර සත්තු ඉද්දෙන්. එහෙමනම් මේ අයතර මිනිස්සු ජීවත් වීම සඳහා තමන් යොදාගත යුතු ක්‍රමෝපක්‍රමයක්. ඒ සඳහා අනුගමනය කළු රැකී ආරක්ෂාව මොනවද? විලෙහෙන දාම් මොනවද කියන කාරණා උන්වහන්සේගේ දේශනා තුළ විවිධ තැන්වල විග්‍රහ කළ තැන මේ සම්මා ආජීවය කියන මාත්‍රාවට. විශේෂ වශයෙන් සඳහන් කරන උන්වහන්සේ නොකළ යුතු වෙළඳාම් 5ක්.
එක අවි ආයුධ වෙළඳා නොකිරීම. කරනවද නැද්ද ලෝකෙ? එදත් අදත් හෙටත් අනිද්දා සිද්ධ කෙරෙනවා. අවි ආයුධ වෙළඳාම හැම රටකම නිල වශයෙන් සහ නිල නොවන මට්ටමින් සිද්ධ කරනවා. අවි ආයුධ භාවිතා කරන්නේ කුමක් සඳහාද? කුමක් සඳහා භාවිතා කරන්නේ? තව කෙනෙකුට පීඩාවට, හිංසාවට, මරණයට, භීතියට පත් කිරීම සහ එහෙනම් ඒක දිග මාතෘකාවක්. ලෝකීය යුද්ධ නිර්මාණය වෙමාම නේද? රට රටවල් ජයග්‍රහණය කරන්න, පරාජය කරන්නට දක්වා ඒ අවියාවුද කතන්තර දෙක ඇසෙන. ඒ නිසා මේකෙන් සම්පූර්ණ වැළකෙන මේක මිනිසාට යෝගී සුසු ක්‍රියාවක් නෙමෙයි. එහෙම මුදල් හම්බ කරලා කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක යහපත් ජීවන මාර්ගයක් නෙමෙයි. සදාචාර සම්පන්න මිනිස්සු කෙනෙක් නෑ. ඒ වගේම මස් වෙළඳාම සතුන්ගේ මස් මාංශ වෙළඳාම් කරන දැකලා ඇති පින්වතුන්. ඕන තරම් සත්ත්ව මාංශ විකුණන ව්‍යාපාර ලෝකේ හැම රටකම තියෙනවා. හැම නගරයකම තියෙනවා. ඒ ව්‍යාපාර වලට යම් අය පුරුදු වෙලා ජීවිකා වෘත්තිය සිද්ධ කරනවා. නමුත් බුදුන් වහන්සේගේ දේශනාව තමයි එක් සුදුසු ජීවන මාර්ගයක් නොවන බව. ඒ වගේම විස වෙළඳාම් කිරීම, විස වස වගේ දේවල්. ඒවා ඊටාම හානිකරයි. සත්තු විනාශ වෙනවා වගේම මිනිසුන්වත් විනාශ කරනවා. ඒ වගේම තව තැනක සඳහන් කරනවා සත්ත්ව වනිජ්ජ. මම මේ පාලි වචන මතක් කරනවා, අඩුයි මතක් කරනවා. කියනවා නම් පාලි වචන කියන්නට පුළුවන්. සත්ත්ව වනිජ්ජ, මාංශ වනිජ්ජ, විස වනිජ්ජ, ආයතරයක් වෙන සත්ත්ව වනිජ්ජ කියලා. ඒ කියන්නේ සත්තු වෙළඳාම් කිරීම. පණ පිටින් සත්තු වෙළඳාම් කරන ආයතන තියෙනවා. ඒ වගේම මිනිසුත් විකුණනවා වහල් සේවයට. මෙන්න මේ විදිහේ වෙළඳාම් ක්‍රම පහක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මිච්ඡා ආජීවය හැටියට නොකල යුතු වෙළඳාම් තමන්ගේ ජීවනෝපාය ක්‍රමයන් සකස් කර ගැනීමේදී උපයා ගන්නා ධර්මයේ දැහැමි ධනයක් බවට පත් වෙනවා. උපයා ගන්නා ධනය මිල මුදල් ධාර්මික ධනය. ධාර්මික ධනය උපයා ගන්නට නම් උපයා ගන්නවා නම් ඒක සම්මා ආජීවයේ යහපත් ජීව පැවැත්ම. කවුද සම්මා ආජීවයෙන් කටයුතු කරන්නේ? දැහැමි ධනෙ උපයන්නේ කවුද? තමන්ගේ දහඩිය මුගුරු වගුරුවා. සේදා වක්කිත්තේහි බාහුබල පරිචිතේහි. සේදා කියලා කියන්නේ දහඩිය. දහඩිය වගුරුවලා කය වෙහෙසවලා වැඩ කරන කොච්චර ඉන්නවද යම් වෘත්තීන් වල ගත්තාම. හිතා ගන්න පුළුවන් පින්වුත්තට. මොනතරම් තමන්ගේ කායික ශක්තිය උදේ හවස රෑ දවල් වෙහෙස වෙලා වැය කරලා තමන්ගේ සේවාව ලබා දීලා වැටුපක් ලබාගෙන දරුමල්ලු පෝෂණය කරනවා. හවසට ගෙදරට එනකොට කඩේට ගිහිලා මාකටට ගිහිලා ගෙදර ඉන්න තමන්ගේ පවුලේ උදවියට යැපෙන්න ජීවත් වෙන්න අවශ්‍ය ආහාර ටිකක් අරන් ඉන්නේ පින්වතුනි. ඒ විදිහට මහන්සියලා වෙහෙස් මහන්සියලා වැඩ කරනවා. බාහුබල පරිචිතේ තමන්ගේ දෑත දෙපේ මහන්සිය වැය කරලා ධාර්මික ධනෙ හොයන්නේ. ඒ නිසා පින්වතුනි ධාර්මික ධනෙ කියන වචනේ අනුව එවැනි රැකියාවක් කරන්නේ කවුද කියන එක මේ පින්වතුන්ට මේ දේශනාවේ සඳහන් කට අවශ්‍ය නැහැ. මම අවශ්‍ය මූලයේ කිව්වා. දහඩිය වගුරුවලා එයාගේ දෑති දෙපය මහන්සියෙන් තමන්ගේ සේවා ලබා දීලා හම්බ කරගන්නා ධනය දැහැමි වෙන අතර අනිත් යම් විදිහට අයථා විදිහට කළු සල්ලි හම්බ කරන කෙනෙක් ඉන්නවා නම් ඒක අධාර්මික ධනයට ගැනෙන්නේ. විශේෂයෙන්ම රජයක් සම්බන්ධයෙන් උනක් ගත්තොත් එහෙම අයබදු පංචා කිරීම වගේ දේවල් ගත්තොත් එහෙම ධාර්මික ධනෙ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහම සඳහන් කරන මේ අවවාදය අපි ඉතින් ගැඹුරින් සාකච්ඡා කරන මෙහෙම කෙටියෙන් පැහැදිලි කිරීමට ගොඩාක් වෙලා අවශ්‍යයි. ඉතින් ගොඩාක් වෙලාව කැප කරන්න බැරි නිසා එහෙම කල්පනා කරන්න අවශ්‍යයි. ඒ නිසා ඉතාමත්ම සුළු රැකියාවක් කරන කෙනාගේ සිට මහා පරිමාණ ව්‍යාපාර කරන පුජ්‍යලයන් දක්වත් ඒ වගේම රට රාජ්‍ය කරන රාජ්‍ය නායක මැතිඇමතු රාජ්‍ය නායකයෝ දක්වත් මේ මාතෘකාව අපි කතා කරොත් එහෙම තමන් හම්බ කරන ධනෙ දැහැමි ධනෙන් බවට පත් කර ගන්නට හොඳයි කියන තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින්වතුනි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තමයි
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍ය. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයට අයිති වෙන්නේ. සීලය කියන්නේ මොකද්ද? සදාචාරය. දැන් පින්වතුන් අද සිල් සමාදන් වුණා. අෂ්ටාංග සීලය සමාදන් වුණා. ඒ වගේම දස සිල් සමාදන් වුණා. මොකද බලාපොරොත්තු වෙන්නේ සිල් සමාදන් වීම? තමන්ගේ කායික වාචසික සංවරය. අද සිල් දරගත්තාම භික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ තමන්ගේ ඒ සුදු වස්ත්‍රය වුණත් ඒ විදිහට පැළඳෙමින් අනිත් අය තමන්ට පූජා කරන දානි වළඳන්නේ. භික්ෂුන් වහන්සේලාට සිව්පසය පරිත්‍යාග කරන. පූජා කරනවා. පූජා බුද්ධියෙන් පූජා කරන ඒ දේවල් පරිහරණය කිරීම තමයි උන්වහන්සේලාගේ ජීවිතයේ උන්වහන්සේලා පවත්වන. ඒ වගේම සිල් ගන්න උපාසක උපාසිකාවක් වුණත් තමන්ගේ ගෙදර තමන්ගේ දරුවෝ හදන කෑම කන්න පුළුවන්. එසේ වුවත් පන්සලකදී ආශ්‍රමදී අසුභෝගදී වෙන තැනකදී සිල් සමාදන් වෙනවා නම් අනිත් අය දාන එකක් දෙන්නේ. එතකොට ඒ උතුම් ජීවිතයක් ගත කරන අයගේ මූලික අභිලාෂයේ ශීලයේ තියෙන මූලිකම පරමාර්ථය තමයි පින්වතුනි. එක කාරණාවක් මොකද්ද? කය වචන සංවර කර ගැනීම. එහෙනම් ඔය අපි සඳහන් කරපු මාතෘකාවේ කය වචනේ සංවර කර ගැනීම පිළිබඳව සඳහන් වෙනවා. මේක ආර්ය මාර්ගයේ එන එක්තරා කාරණාවක් පින්වතුනි. හොඳයි. දැන් ඊළඟට අපි කල්පනා කරන තව පොඩ්ඩක් එහාට ගිහිල්ලා දැන් අද හැම තැනම මේ වන විට සාකච්ඡාවට බඳුන් වන ඒ වගේ හැම කෙනාගේම ලෝකයේ අස්සල් මොකුල්ලට නෑර හැම තැනම ඉන්න හැම කෙනෙක්ගේම රාජරාජ මහාමාත්‍යවරු මහා සිටුවරු දානපතියෝ ව්‍යාපාරිකයෝ ඒ වගේම රැකියා ඇති නැති ඒ උගත් නූගත් මේ මොන විද වර්ගයේ ಜಾති ආගම් කුල ભેදකින් තෝ රට රාජ්‍ය දේශ දේශාන්තර ඉක්මවලා ගිහිලා මේ හැම කෙනාම අද බය වෙලා තියෙන මේ රෝගී තත්වයෙන් සුවය ලැබීම පිළිබඳව කල්පනා කළොත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි ඒ පිළිබඳවත් ඉතාම මැනවින් දේශනා කළා තියෙන්නේ. ඒ නිසා එක පැත්තකින් ගත්තාම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාතයි. ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ. උන්වහන්සේගේ ධර්මයේ නෛර්යානිකයි. උන්වහන්සේ මැනවින් ධර්මයේ දේශනා කළ අවුරුදු 45ක් තුල ඒ දේශනා කළ ධර්මය හැමදාටම අර්ථවත් වෙනවා. හැම මොහොතකම හැම රාජ්‍යකම හැම රටකම හැම ප්‍රදේශකම හැම මනුස්සයාටම මේ අපිටනේ මේ දේශනා කරලා තියෙන්නේ බලන්නකො මේ බුදුහාමුදුරුවෝ. වර්ත 2500ක ඉහිදී දේශනා කළ ධර්මය අදත් හරිම ඒ ආකාරයෙන් ඒ ධර්මතාවයමයි මේ මූර්තිමත් වෙන්නේ. නැවතත් අපි ඉදිරියේ පෙනී සිටින්නේ අපිට මේ කියවෙන්නේ ඒ ධර්මෙමයි. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කළේ පිංගුතුනි හොඳින් මතක තියාගන්න කාරණාවක් තමයි ආරෝග්‍ය පරමාලාභා නේද? ලැබීම් අතර හොඳම වටිනාම ලැබීම මොකද්ද? නිරෝගීකම. නම් දැන් පැහැදිලි වෙලා තියෙනවා හැම දිනාටම අපේ බුදුපියාණන් වහන්සේ නිරෝගීකම පිළිබඳ දේශනා කළා තියෙනවා. ඒ සඳහා උන්වහන්සේ දේශනා කරපු නිසා උන්වහන්සේ තාම හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක්, කායික වෛද්‍යවරයෙක් හැට එක පැත්තකින් උන්වහන්සේ සඳහන් කරන්න පුළුවන්. මොකද දැන් බලන්න කල්පනා කරලා උන්වහන්සේ සතිපට්ඨාන සූත්‍රය කායानुපස්සනාව ගැන දේශනා කරා. සතිපට්ඨාන සූත්‍රයේ කොටස් 4ක් තියෙනවා. ඒ කොටස් 4ෙන් කායानुපස්සනාව අපේ බෞද්ධ පින්වතුන් හොඳට පුරුදුයි. අත්තිමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා තචෝමන්ස් නහරු වට්ටි අට්මින්ජා වක්කං හදයන් යකනං ආදි වශයෙන් දිගට සඳහන් කරලා තියෙන කොටස් 32ක් පිළිබඳව. මේ 32 තව එකතු කරලා තියෙන පඨවි ආපෝ තේජෝ වායු නේද? මෙන්න මේ පඨවි ආපෝ තේජෝ තවත් දෙකක් එකතු කළොත් ආකාශ විඥාන කියලා හයක් එකතු වෙනවා. මෙන්න මේ හයෙන් සමන්විත වෙච්ච මේ කුණප කොට්ටාසයන් 32කින් සමන්විත මේ ශරීරය ලෙඩවලට ආකරයක්. රෝග හැදෙන්නෙම මේ ශරීරේ. කොයි විලාවේ රෝගයක් හැදුනත් දන්නේ නැහැ. මොන ලෙඩක්
ඔය වෙලාවෙ අපි දැන් සාමාන්‍යයෙන්ම නම් කියන්නේ හෙම්බිස්සාප් බඩේ අමාරු උණ වගේ දේවල් ඊට එහාට ගිහලා ශරීරය ඇතුලේ ගොඩාක් ලෙඩ තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය සඳහන් කර ඕන තරම්. සෙම සමුට්ටානාබාධ, දන්ත සමුට්ටානාබාධ, වාත සමුට්ටාබාධ නේද? දිගින් සිංහ සඳහන් කළා. තාමත් දරුණු රෝග පිළිබඳව සඳහන් කරනවා. සන්නිපාතික ආබාධ. උතු උණ සන්නිපාතය වගේ. උතු පරිණාමජා ආබාධ. ඉරුදි පර්යාසනි. විසම පාරිහාර්ජා ආබාධ. විස වස විස වලින් ඇති විය හැකි ලෙඩ රෝග පිළිබඳව උන්වහන්සේගේ දුරදැක්ම ඉතාමත්ම පුළුල්. වස විස කියන වචනේ සඳහන් කළා. එහෙනම් වෛරස් කියන වචන අපිට ඇතුළත් කළොත් එහෙම වෛරස් වලිමුත් මේ ශරීර විනාශ වීම ඉඩකඩ ඕනතරම් තියෙනවා. ඒක තමයි අද සත්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා ආරෝග්‍ය පරමාලාභ, ආරෝග්‍ය නිරෝගී බව තමයි උතුම්ම ලාභය. ඒ නිසා බුදු පියාණන් වහන්සේ වඩාත් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ කෙනෙක් හැටියට අපි අද දිනක උන්වහන්සේට අපේ নমස්කාරයේ වේවා 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 කියලා උන්වහන්සේ දේශනා කළේ සාන්ත ධර්මයේ අදත් සත්‍ය වෙවි අපේ දැස් ඉදිරියේ පෙනී හිටනා වගේ නෙවෙයි. අපේ මනසට බුද්ධියට අපි හැම කෙනාටම ඒ ධර්මයේ සාන්ත ලෙස ඒ වගේ අපිට අර්ථවත් වෙනවා පින්වතුනි. එහෙම කල්පනා බැලුවාම නිරෝගීකම ඊ타ත්ම හොඳ දෙයක් බව උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම නිරෝගීකම ඊළඟ මාතෘකාව. නිරෝගකම කායික නිරෝගී බව පිළිබඳ එහෙම කතා කරාම පින්වතුනි එතනින් නතර වෙන්නේ නැහැ මිනිස්සෙක්ගේ. මොකද මනුෂ්‍ය ශරීරයේ විශේෂයෙන්ම කොටස් දෙකකින් සමන්විත වෙලා තියෙන්නේ. නාම ධර්මයයි රූප ධර්මයයි. මම ඉස්සල්ලා මුලින් සඳහන් කළ කාරණාවේ තියෙන්නේ අත්ථීමස්මින් කායේ කේසාදී මුලින් සඳහන් කරපු ධර්ම කාරණාවේ පැහැදිලි වෙන්නේ රූප කයට මොකද්ද වෙන්නේ? රූප කය ඒ වාගේ ඇති වෙලා ලෙඩ රෝග වලට ලක් වුණාම පීඩාවට ලක් කළා ශරීරය විනාශ වෙන්නට පුළුවන්. හැබැයි මානසික නිරෝධභාවය එහෙනම් ඒක නාම ධර්මයක්. චිත්ත චෛතසික ධර්මයක්. මනෝවිද්‍යාව. මනස දියුණු කර ගැනීම. මනස සංවර කර ගැනීම. ඉතාම හොඳ දෙයක්. එහෙමනම් බුදුරන් වහන්සේගේ දේශනාවලට අනුව කායික නිරෝගී බව වගේම මානසික නිරෝගී බව කියන මේ දෙකම සමාන්තරව තියෙනට ඕන. යම් උන්වහන්සේ එක්තරා අවස්ථාවක සඳහන් කරනවා කිසියම් අවස්ථාවක් කිසියම් කෙනෙක් ඉන්නට පුළුවන් කිසිම කායික රෝගයක් නැතුව. සමහර කෙනෙක් ඉන්නට පුළුවන් එහෙම. හැබැයි මානසික රෝග නැති කෙනෙක් නම් හොයාගන්න ඉතාමත්ම අමාරුයි කියලා. ඒ නිසා මනස පිළිබඳ අධ්‍යයනය බෞද්ධ දේශනාවේ සඳහන් වන ඊළඟ මාතෘකාව. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරි සත්‍යය මම මුලින් සඳහන් කරන්න ආවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කම්මන්ත ආජීව වායාම. නේද? සම්මා වාචා කම්මන්ත ආජීව. ඊළඟට එන්නේ සම්මා සති සමාධි. ඒ දෙකෙන් සිද්ධ කරන්න පින්වත්නි මනස සංවර කර ගැනීම මානසික ඒකාග්‍රතාවය. ඉතාමත්ම අපහසු එයාගෙන් පාලනය කරන්න අමාරුම වස්තුව තමයි මනස. උන්වහන්සේ උපමා කීපකින් සඳහන් කරන ධර්මයේ සඳහන් වෙනවා පින්වතුනි. අලුගඩකට කිසියම් තැනක අලු ගොඩක් තියෙනවා. අපි ගල් කැටයක් අරන් ඒකට ගහනවා. මොකද වෙන්නේ? අලු ගොඩ ඇවිස්සෙනවා. මනසත් ඒ වගේම තමයි. ඉක්මනින්ම ඇවිස්සෙනවා. කලබලටපත් වෙනවා. සෙලවෙනවා. නේද? චන්දනං චපලං චිත්තං ධම්මපදේ චිත්ත වර්ගයේ සඳහන් කරනවා. පන්දනං චපලං චිත්තං. හරි චපලයි හිත. ඊතර හෙලෙන කොහොමද? අලු ගොඩකට ගලකින් ගහපුවම අලු ගොඩ ඇවිස්සලා මුළු පරිසරය විනාශ වෙනවා. මරක් කියලා බලන්න. හිතත් ඒ වගේ. පොඩි දෙයකින් කලබල වෙනවා. ඇවිස්සෙනවා. ඇවිස්සුනාම පරිසරෙම ඉවරයි. නේද? ගෙදර අම්මගේ හිත කලබල වුණාම ගෙදර ටිකක් සාමය නැති වෙනව නේද? තාත්තගේ හිතක් කලබල වුණොත් එහෙම
අම්මයි තාත්තගේ දෙන්නගේ හිත කලබල කරලා ගෙදර රණ්ඩු කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අර අලුගොඩ උඩ ගියා වගේ ඔක්කොම අවුල් සහගත අවුල් විවෘත තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම තව උදාහරණයක්. වතුර රැඳිලා තියෙනද වැවකට වතුර වලකට අපි ගහනවා ගල කැටයකින් කෝටුවකින් දරලියකින් ගහනවා මොකද වෙන්නේ? ජලය හෙලෙනව නේද? අන්න ඒ වගේ තමයි මනස. ඒ වගේම එල්ලලා තියෙන කොඩියක් ඉදි කෑල්ලක් වැනෙනවද හෙල්ලෙනවා සුළඟට? ඒ වගේ තමයි මනස. එහෙමනම් මනස ඉස්සලා දැනගන්න මනසේ ස්වභාවය. ඒ නිසා මනස ඊ타ත්ම අසංවරයි, පාලනය කරන්න අමාරුයි. ඒ වගේම ඒ අසංවර දඩබ්බර මනස කිසියම් කෙනෙක් සංවර කර ගන්නට උත්සාහ ගන්නවා නම් ඒ කළ යුතු දේ තමයි සම්මා සතිය ආරි මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය. සති සම්පජඤ්ඤය සතියේ පිහිටුවා ගැනීමට. මේ පින්වතුන්ට මේ පිළිබඳව බුදුන් වහන්සේගේ දේශනා තුළ ඕනතරම් ධර්ම දේශනා සඳහන් කළා තියෙනවා. ඒ වගේම උපක්‍රමය හැටියට දැන් හැම දෙයකටම යම්කිසි ක්‍රමවේදයන් තියෙන්නට ඕනනේ. යම් ඒවට උපාය උපක්‍රම කියලා කියන නැත්නම් ක්‍රමවේදයන් තියෙන. ක්‍රමවේදය හැටියට ගත්තොත් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ 540 වසක් පුරා දේශනා කළ ඒ ධර්මයේ සඳහන් වන සූත්‍ර ගණනාවක්ම සඳහන් වෙන්නේ භාවනා පිළිබඳව. ඒ භාවනාවේ කොටස් දෙකක් තියෙනවා සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි. මේ භාවනා ක්‍රම වලින් තමයි පින්වතුනි ඒ කලබලකාරී සිත යම් ප්‍රමාණයකට දමනය කළ චිත්ත ඒකාග්‍රතාවයේ රඳා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආරි සත්‍යේ මේ සම්මා සති සම්මා සමාධි කියන දේ ගැනෙන්නේ පින්වතුනි සමාධියට. පළවෙනි අපි ගත්ත සම්මා වාචා කම්මන්තා ආජීවක අයත් වෙන්නේ සීලයට, සති සමාධිය අයත් වෙන්නේ සමාධියට. සීල සමාධි ප්‍රඥා කියලා ශික්ෂණ ක්‍රමයේ බෞද්ධ ප්‍රතිපදාව තුනයිනේ. සීල සමාධි ප්‍රඥා. එහෙනම් අපි මේ සාකච්ඡා කරන්නේ සති සහ සමාධි කියන අංග දෙක. එහෙමනම් මේ සතිය පිහිටුවා ගැනීම පිළිබඳව දේශනා කරන සූත්‍ර ගණනාවක්ම තියෙන ඉතින් ඒ විවිධාකාර සූත්‍ර තියෙනවා. ඒ අතර මූලික වශයෙන්ම කාය සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ වැඩෙන කෙනාට ගොඩාක් අවබෝධය ලබා ගන්නට පුළුවන් සිත සංවර කර ගැනීම පිළිබඳව. එයින් ඊටාම වැදගත් නොවන දේ තමයි පින්වතුනි ආනාපාන සති භාවනාව බුද්ධත්වයට ලබා ගැනීමේ මොහොත දක්වාම සිද්ධාර්ථ කුමාර කාලයේ සිටම උන්වහන්සේ සංසාරික පුරුද්ද මත හොඳට මතක තියාගන්න සංසාරික පුරුද්ද කියන වචනේ මම භාවිතා කිරීම පිළිබඳව. පින්වතුනි ඒ ආනාපාන සති භාවනාව ලේසියෙන් වඩන්න පුළුවන් කමක් නැහැ. සංසාර පුරුද්දක් නැත්තම්. හොඳට උත්සාහ කරලා බලන්න ආනාපාන සතිය නැත්තම් ආන කියන්නේ ආන පාන. ආස්වාස ප්‍රස්වාස. එන හුස්ම ගැනීම සහ හුස්ම පිටි කිරීමේ භාවනාව ඔබට විනාඩි 5ක් අකණ්ඩව කරන්න පුළුවන්ද කියලා? කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒ වගේ විනාඩි 10ක් විනාඩි 15ක් පැයක් පැය දෙකක් කරන්න පුළුවන් නම් පින්වතුනි ඊටාම විශිෂ්ටයි. ඔබ ඒ පිළිබඳ යම් పూర్ව අධ්‍යක්ීම් තියෙන කළ පුරුද්ද ඇති කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා පින්වතුනි ආනාපානසති භාවනාව කියන මාතෘකාව පිළිබඳ තමන්ගේ අවධානය ඕනෑකම වඩාත් ඇති කරන්න පුළුවන්. මේ භාවනාව හොඳින් ප්‍රගුණ කරපු කෙනාට නිර්වාණය අවබෝධ කරගැනීම දක්වා මාර්ගය අපේ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. අපි නැවතත් මතක් කරමු. සිහිය පිහිටුවා ගන්නට අවශ්‍ය එහෙම ආනාපාන සති භාවනාවෙන් කරන්නේ සිහිය පිහිටුවා ගන්න එක. ඒකට උපක්‍රමයක් හැටියට ක්‍රමවේදයක් හැටියට තමයි අර හුස්ම ගැනීම පහළ දැමීම තියලා තියෙන්නේ. මොකද සිහිය සතිපට්ඨානය, සති සම්පජඤ්ඤය, චිත්ත ඒකාග්‍රතාවය මේ වචනේ පින්වතුන් හොඳට වරුද්දුයි. සති සම්පජඤ්ඤය, චිත්ත ඒකාග්‍රතාවය, සිහිය පිහිටුවා ගැනීම, සිත තැම්පත් කර ගැනීම, සිත සමාධියට පත් කර ගැනීම නේද?
සඳහා භාවිතා කරන ක්‍රමයක් තමයි හුස්ම. නැත්නම් හුස්මෙන් අපිට ඇති වැඩක් නැහැ. නාස් පුඩු කෙළවරට තමන්ගේ හිත යොමු කරලා ඒ හුස්ම ගැනීම සහ පිටිකිරීම පිළිබඳව කල්පනා කිරීම තමයි කළ යුත්තේ. නමුත් හුස්ම හයියෙන් ගන්න එකවත් පිට කරන එකවත් නොකර යුතුයි. එහෙම දේශනාවේ සඳහන් වෙන්නේ ඒක ස්වයංව කරන වැඩක්. ඒක ස්වයංව සිද්ධ කරන වැඩක්. ඒ හිතලා කරන එකක් නෙවෙයි. ඒ නිසා ඒ ස්වයංව කෙරෙන හුස්ම ගැනීම සහ පිටකිරීම පිළිබඳ අවධානය යොමු කිරීම තුළ මොකක්ද අපිට ලැබෙන ප්‍රතිඵලය ඊළඟට? මොකද ලැබෙන ප්‍රතිඵලය? ඒක තමයි වැදගත් වෙන්නේ පිටුතුනි. ලැබෙන ප්‍රතිඵලය තමයි කිසිදු පාපකාරී සිතුවිල්ලක් මතුවෙන්නේ නැහැ. දැන් මම මේ ධර්ම දේශනාවේදී මතක් කළා සබ්බ පාපස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධං. දැන් මුලින් දේශනා කළ මාතෘක කරුණව සාකච්ඡා කරන සියලු පාපයන් නොකිරීම සම්බන්ධයෙන් කුසල් දහම් වල යෙදෙන්නේ කොහොමද කියලා. සචිත්ත පරියෝධපනං කියලා කියන්නේ තුන්වෙනි කාරණා. ලෝකේ පහළ වුණු සෑම බුදුපියන් වහන්සේ කෙනෙක් වගේම අනාගත ලෝකේ පහළ වන සෑම බුදුන් වහන්සේ කෙනෙක් විසින්ම දේශනා කරන්නේ අවවාදම් ශාසනා කරන්නේ කාරණා 12 පිළිබඳ පිංගුත්. මොකද්ද? සබ්බ පාපස්ස කරන සියලුම පව් වලින් වැළකී සිටින්නට ඕන. ඔබ පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ ගිහිලා දහම් පාසලේ ගිහිලා බණ අහලා පව් කියන්නේ මොනවද කියලා හොඳට ඉගෙන ගන්නනේ. දස අකුසල් පස් පව ආදි වශයෙන් නේද? ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙන මේ ඔක්කොම කල්පනා කරලා බලලා ඔක්කොම එක පව් ගොඩට කරලා දානවා. ඒ වගේම එයා අනිත් පැත දස කුසල් වැඩි වීම. ඒ සබුදන් වහන්සේලාගේ දේශනාව තමයි සබ්බ පාපස්ස කරනම් පළවෙනි එක, දෙවෙනි එක කුසල් සිද්ධ කිරීම, තුන්වෙනි එක සචිත්ත පරියෝධපනං තමන්ගේ සිත සමාධිගත කරවා ගැනීම. දැන් අපි සාකච්ඡා කරන්න මේ මාතෘකාව පිටුතුනි. හොඳයි. සිත සමාධිගත කරන්නට හොඳම උපක්‍රමය ක්‍රමවේදය ආනාපාන සති භාවනාව නම් හුස්ම උඩට ගැනීම සහ පහළට හෙලීම තමන්ගේ නාස්පුඩුව ළඟ ඒ හුස්ම උඩට යන හැටෙත් පහළට යන හැටෙත් ස්වයංක්‍රීයව ඒ කාර්ය සිද්ධ වෙන දේ පිළිබඳ කල්පනා කිරීමෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද? කෙනෙකුට ලැබෙන වාසිය. පින්වතුනි සියලුම පාපී චේතනාවන් අතන මතක තියාගන්න ඕන. සියලුම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතක පංච නීවරණ වල සඳහන් කරන්නේ මේ කිසි දෙයක් Taman හිතට එන්නේ නැහැ. ඒවා යටපත් කරලා සහ මුලින්ම නැති කිරීමේ ක්‍රමවේදය උගන්වන්නේ ආනාපානසති භාවනාවෙන්. නැතුව ඉන්ජෙක්ෂන් එකක් ගහලා ටැබ්ලට් එකක් බීලා කසාය කෝප්පයක් බීලා නැති කරන්න පුළුවන්. මේ භාවනාව කරන්නේ පැයක්ද? මේ භාවනාව වඩන්නේ පැය දෙකක්ද? මේ ආනාපානසති භාවනාව වඩන්නේ උපමන කාලයක්ද? ඒ කරන කාලයට මුළු කාලයට ඔබට සිද්ධ වෙන්නේම පින්වතුනි කුසල් දහම්මයි, වෙන මොනවත් නෙවෙයි. පාපකාරී සිතුවිලි මොනවත් එන්නේ නැහැ. කාම විතර්ක එන්නේ නැහැ. කාම සිතුවිලි, පෞකාර සිතුවිලි, අකුසල් සිතුවිලි මොනවත් තමන්ගේ හිතට නැගෙන්නේ නැහැ. ඒ නිසා කෙලේශ පරිහානය යම් අවස්ථාවකදී සමහර තැන්වල රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, රාගය ෂය කිරීම, දේශය ෂය කිරීම, මෝහක්ඛය, මෝහය තුරු කිරීම බුදුරන් වහන්සේට සඳහන් කරනවා. බුදුපියාණන් වහන්සේ තථාගතෝ භගවතු භගවා බංගනය කළා තියෙන්නේ, කඩලා තියෙන්නේ, ඡේදනය කළා තියෙන්නේ මොනවද? ක්ෂය කළා තියෙන්නේ රාගක්ෂය. ඒක තථාගත කියන්නේ. ඒක තමයි භගවා කියලා කියන්නේ. රාගක්ෂය. රාගේ ඛණ්ඩනය කළා තියෙනවා. බංගනය කළා තියෙනවා. දෝසක්කය, දෝෂේ නැති කළා තියෙනවා. ඛණ්ඩනය කළා. සහ මුලින්ම නැති කළා තියෙනවා. මෝහක්කය, මෝහය සම්පූර්ණයෙන් ඛණ්ඩනය කළා. උන්වහන්සේ විද්‍යාව උදපාදී උන්වහන්සේ සබ්බඤ්ඤුත ඥානය, සරෝදා ඥානය උන්වහන්සේ වඩාගත්තේ මොනවා තුලින්ද? මේ සතිපට්ඨාන භාවනාවේ සඳහන් වන ආනාපාන සතිය. අපි නැවතත් මුලට ගිහිල්ලා බලමු. මේ භාවනාව කරන පුංචි දරුවන්ට තමන්ගේ සිත චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම තුළ හොඳට ඉගෙන ගන්න පුළුවන්. තමන් ඉගෙන ගන්න ඕනෑම විෂයක් හොඳින් ධාරණය කරලා මතක තබා ගැනීමේ ශක්තිය වාසනාව භාග්‍ය උදා වෙන්නේම මේ භාවනාව
ප්‍රගුණ කරන පුංචි තරුණ බාල තරුණ දරුවන්ට බලන්න මේ ලෝකයේදී මේ සාන්දිටිකයි ධර්මයේ සාන්දිෂ්ටිකයි නේද? මේ ඒක හරිම තමන්ගේ ඉදිරියේ පෙනී හිටිනවා. මේකේ ප්‍රතිඵල තමන්ටම පේනවා. ඒ නිසා දැන් ලෝකේ කොහේ වුණත් පුංචි දරුවෝ එයාගන් තරුණ තරුණියන්ගේ හිත අර මං ඉස්සලා සඳහන් කරා වගේ අලු ගොඩක් ඇවුසුවා වගේ. ජලාශයේ තියෙන වතුර ටිකක් ඇවුසුවා වගේ. ලෙල දෙන කොඩියක් රෙද්දක් වගේ අවුල් සහගත වියවුල් සහගත තත්ත්වලා තියෙන මේ අවුලෙන් වියවුලෙන් ඔබේ සිත තැම්පත් කර ගැනීමේ ඒකායන මාර්ගය තමයි පින්වතුනි ආනාපාන සතිය වැඩි වීම. එතකොට දරුවන්ට එහෙම. දරුවන්ට මෙලොවදීම දැම්බැම්ම මේ අවුරුද්දම මේ විභාග ලිව්වහම සාමාන්‍ය පෙළ විභාග ලිව්වම ඕලෙ විභාග ලිව්වම මේ රටවල යම් ළමයිගේ යම් වයස් කාණ්ඩවල තියෙන විභාග විශ්වවිද්‍යාල දක්වා විභාග ඒ විභාග වලට සූදානම් වීමේදී මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගැනීමේ ක්‍රමවේදය මේ බෞද්ධ භාවනාවේ සඳහන් කරන මේ ආනාපාන භාවනාවම තමයි පින්වතුනි. හොඳයි. ඒ වගේම භාවනාව යම් ප්‍රමාණයක් ප්‍රගුණ කරපු ඒ පිළිබඳ පොත්පත් කියවලා සාකච්ඡා කරලා ධර්ම දේශනාවලට ඇහුම්කන් දීපු මේ වාසනාවන්ත උපාසක උපාසිකාවන් බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. ඒ අයටයි මම මේ කතා කරන්නේ. පින්වතුනි මේ භාවනාව මේ ආකාරයෙන් සිද්ධ කරනකොට ඔබට ඔබේ පංචේන්ද්‍රයන් පිළිබඳව තියෙන ඒ වගේම පංචේන්ද්‍රයන් වලට අරමුණු වන අරමුණ තියෙනවා. චක්කු සෝත ගාන જીවහා කාය මන අරමුණ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ මේවා සම්පූර්ණයෙන්ම මේවා ශූන්‍ය භාවයටපත් වෙනවා. හොඳට කල්පනා කරන්න අවස්ථාවක් හොඳ මාතෘකාවක් කාරණාවක් මතක තියාගන්න කොහොමද වෙන්නේ? ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නාගේ සිත තුළට මේ බාහිර අරමුණු කිසිවක් ඔය කියපු දොරටු වලින් එන්නේ නැහැ. මේ ඉඩකටක් නෑ අරමුණු ගන්න ඉන්ද්‍රියනුත් නෑ පංචේන්ද්‍රියනුත් නැති වෙලා යනවා. ඒ වගේ අක්‍රිය භාවයට පත් වෙනවා. ඒ වගේම ඊට ලැබෙන අරමුණවත් කිසිම ඵලයක් නෑ. ඒවා නිෂ්ඵලයි. ඒ නිසා පින්වතුනි ඒවා නිෂ්ඵල වෙලා ශූන්‍ය භාවයට පත් වෙලා අනාත්ම තත්ත්වයට පත් වෙනවා. අනාත්ම තත්ත්වයට පත් වෙනකොට පින්වතුනි මේ කිසි ගත හැකි හරයක් නෑ. තව ගැඹුරු මාතෘකාවක් මේ පින්වතුන් අවධානය යොමු කරන්න අවශ්‍ය කරන ඊටාම අවශ්‍ය මාතෘකාවක් බුදුන් වහන්සේ දෙවිනියට දේශනා කරපු අනත්ත ලක්ෂණ සූත්‍රයේත් ඒ වගේම කිරිමානන්ද සූත්‍රෙත් සඳහන් වෙනවා. ඒ වගේම චූල ශුන්‍යතා සූත්‍රය, මහා ශුන්‍යතා සූත්‍රය, කායගත සති සූත්‍රය, ඒ වගේම ඔය අනේක පින්ඩ අනේ පිටිසිටුමාන් දේශනා කරපු සූත්‍රය, බක්කුල හාමුදුරන් දේශනා සූත්‍ර ආදී මේ සූත්‍ර ගොඩාක් පරිශන කරාම අපිට දැනගන්න පුළුවන් පින්වතුනි මේ සියලුම සංස්කාර ධර්මයන් අවසානයේදී මම මුලින් දහම් කළා සියලු දේවල් අනිත්‍ය ස්වභාවය කල්පනා විතරක් නෙමෙයි අනාත්ම ස්වභාවය වැදගත්ම වචනේ මතක තියාගන්න අවශ්‍යයි. ඒ වගේ කිසිම හරයක් ඵලයක් නැහැ අවසානයේදී. Taman කල්පනා කරන මේ පංචස්කන්ධයේ මම කියලා කෙනෙක් ඉන්නවනම් එහෙම කෙනෙක් පිළිබඳ යම් තියෙනවනම් සක්කාය දිට්ඨියක් කල්පනාවෙන් එහුම්දීම අවශ්‍යයි. උන්කන් දෙන්න හොඳට දස සංයෝජනවල පළවෙනි සක්කාය දිට්ඨි මම සංයෝජන කෙලෙස් ධර්මයක්. මම කියලා කෙනෙක් ඉන්නවා කෙනෙක් දැක්ම තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. අත්තකයන්ත් ඒකයි. අනත්ත ලක්ෂණ සූත්‍රයේ දුන්නාස් දේශනා කරේ ඒක පැහැදිලි කිරීමට. මම කියලා කෙනෙක් මේ මොන වගේත් නෑ පින්වතුනි. එහෙමනම් මුලින් සඳහන් කළ ආකාර චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ඉන්ද්‍රයන් වලත් නෑ. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ කියන වගේත් නෑ. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන වලත් මේවා නෑ. දිගින් දෙක ප්‍රවාහණය වෙලා ගිහිලා නැති වෙලා ගිහිලා අවසානයේට රූපාවචර ලෝක අරූපාවචර ලෝක තත්ත්වයන්ට ගිහිලා එහිදි භාවනා කරනකොට ආකාසානං ඡායතනයේදී මේ මම කියන හැඟීම නැති වෙන සම්පූර්ණ ශූන්‍යතාවෙත් වෙන්නේ. ඒ වගේම
නේව සංඥානා සංඥායතනෙ ආකින්චඤ්ඤායතනෙ විඥානංචායතනෙ කියන මේ අවස්ථා හතරෙද්දිත් වෙන්නේ පින්වතුනි බ්‍රහ්ම ලෝකවල සහ දිව්‍ය ලෝකවල උපදිච්ච උතුමාන් වහන්සේලාගේ චිත්ත සංතානයන් තුළ ඇතිවෙන ඒ චිත්ත පරම්පරාවන් තුළදී මේ භාවනාව වැඩිීමෙන් අවසානයේදී චේතෝ විමුක්තිය ඇති වෙනවා. ඒ තුළ පින්වතුනි සම්පූර්ණයෙන්ම තණ්හක්කය අපි මේ මාතෘකාව ගලපගත්තා. තණ්හක්කය අශේෂ විරාග නිරෝධු. දැන් මේ කෙටියෙන් සඳහන් කළෝ මේ මාතෘකාව බුදුන් වහන්සේගේ උන්වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මය උන්වහන්සේ සඳහන් කරන දන්සප්පවතුන් සූත්‍රයේදී දුක්ඛ නිරෝධ සත්‍ය තණ්හක්කය අශේෂ විරාග නිරෝධෝ මේ විදිහට භාවනාව ඊටාම හොඳින් දිගට ප්‍රගුණ කරගෙන කාලාන්තරයක් තිස්සේ අවුරුදු ගණනාවක් වර්ෂ ගණනාවක් තමන්ගේ හිත පුරුදු කරනවාගේ චිත්ත සංතාන තුළ මේ කිසිම විතර්කයක් පෞඩි චේතනා ඇති වෙන්නේ නැහැ. අවසානයේදී ඇති වෙන්නේ ශූන්‍යයි. මේ කිසි හරයක් නැහැ. මේ වගේ කියන මේ සියලු මේ පංචස්කන්ධයේ ස්වභාවයත් සියලුම නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය තමයි ශූන්‍ය කියන ඒ තත්ත්වයටපත් වුණාම තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හා සම්පූර්ණයෙන්ම නිරෝධායනය වෙනවා, නිරුද්ධ වෙනවා. තණ්හාකය තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කරාම සාන්ති නිර්වාණ සම්පත්තිය ළඟා කර ගැනීමේ භාග්‍ය වාසනාව සමදිනාටම උදා වෙනවා කියන එක තමයි ඒ ධර්මයේ සඳහන් කරන මේ කාරණාව මතක් කරන්න පින්වතුනි. හොඳයි පින්වතුනි. ඒ වගේම අපි මතක් කරන්න කැමති උන්වහන්සේගේ දේශනා තුළ සඳහන් කරපු කාරණා අතර තවත් දෙයක් තමයි දැන් අපි ලෝකේ මේ ජීවත් වෙන ලෞකික ලෝකේ ජීවත් වෙන හැම කෙනාටම අවශ්‍යයි ජීවත් වීම සඳහා අවශ්‍ය මූල්‍ය වටිනාකම, මූල්‍ය බලය, මූල්‍ය ශක්තිය, ධනය. බුදුන් වහන්සේ දේශනා කරන සප්ත ආර්ය ධනයක්. ඒ ධනය උතුම් ධනයක්. මොනවාද ආර්ය ධනය? සද්ධා ධනං, සීල ධනං, හිරියොත්අප්පයන් ධනං, සුත ධනං ච චාගෝච පඤ්ඤාමි සත්තමන් ධනං. දැන් ජීවත් වීමට මේ භෞතික අවශ්‍යතාවන් සම ගෙවල් දොරවල් හදා ගන්නට, ඉඩම් ගඩම් ගන්නට, වාසි දේවල් හොයා ගන්නට හැමදාම මූලික ශක්තියක්, මූලික දායකත්වය ඒක තමයි ධනය. හැබැයි අපේ බුදුපියන් වහන්සේ නව අර්ථකථනයක් දෙනවා සප්ත ආර්ය ධනයක්, උතුම් ආර්ය ධනය. ආර්ය කියන උතුම් ධන හතක් අපේ උපාසක උපාසිකාවන් තුළ වර්ධනය කරගත යුතුයි. ඒවා බාහිර භෞතික දේවල් නෙවෙයි. මානව මානසික ශක්ති විශේෂයක් පින්වතුනි. සද්ධා, සීල, සද්ධා ධනං. සද්ධාව ආර්ය ධනයකි. අපි මුලින් විග්‍රහ කරනවා පින්වතුන් අද සමාදන් වෙලා සීල උතුම් ආර්ය ධනයකි. ලැජ්ජාව, බය, හිරියොත්අප්පය. ලැජ්ජාව හොඳට තියෙන්නට ඕන. ලොකු කුඩා කවුරුට වුණත් ලොකු කුඩා කියලාවත් තරුණ තරුණියන් කියලාවත් බාල මහලු කියලා ගත්තා ගිහි පැවිදි කියලා මේක වෙනසක් නැහැ. හැම කෙනා තුළ ලැජ්ජා බය තියෙනට ඔය පින්වතුන් හොඳට ධර්මය අහලා තියෙනවා. ලැජ්ජාව සහ බය පව් කිරීමට ලැජ්ජා වෙන්නට ඕන. බය වෙන්නට ඕන. හොඳට තමන් දන්න ධර්මයේ කලපා ගන්නට. ඒ වගේම සුත ධනය. සුත ධනය දැන් ධර්ම දේශනාවලට සවන් දෙනවා හැමදාම. මොකද්ද සුත ධනය කියලා කියන්නේ? අහලා සල්ලි හම්බ වෙනවද? තමන්ගේ දාණය වර්ධනය වෙනවා. මේ වගේ ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා පවත්වන තමන්ට ලැබෙන මේ දැනුම මිල කළ නොහැකි ධනයක් පින්වතුනි. ඒක තමයි සුත ධනය. අහලා ධර්ම දේශනාවලට සවන් දීම. ධම්මස් ශ්‍රවණ ශ්‍රවණය කරනවානේ. සුත ශ්‍රවණය කරන සුත කියන්නේ ඒක ශ්‍රවණය කරන. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ලෝල් බවක් ඇති කර ගැනීම අවශ්‍යයි. සමහරු බණ කිව්වම කැමති වෙන අයියෝ බණ නම් මං ආස වෙන බණ කියන්න වගේ කියලා සමහර ප්‍රතික්ෂේප කරලා. හැබැයි බණ අහන්න ආස කරන පින්වතුන් තමයි පින්වතුනි සංසාර ගමනේ කෙලවරට යන්නට සමර්ථ වෙන්නේ. ඒ නිසා සුතමේ ජනය ඇති කර ගන්නට ඇහුවාම ශ්‍රවණය කළාම තමන්ගේ බුද්ධිය ඥානය වර්ධනය වෙනවා. ඒ වගේම ත්‍යාගයේ පරිත්‍යාගයේ අපි හම්බ කරන්නේ
රැකී ආරක්ෂා කරන ව්‍යාපාර කරන දේපල එකතු කරන තමන් කාල බීලා විනෝදීම සඳහා විතරක් නෙවෙයි ත්‍යාග කරන්න. දැන් බලන්න අද ලෝකයේ අස්සපුල්ලක් නැහැ හැමදෙනා අසරණ භාවයට පත් වෙලා තියෙන හැම කෙනෙක්ම පුළුවන් හැටියට තමන්ට පරිත්‍යාග කිරීම කළ යුතුයි අසරණ අනිත්‍යයි. ඒ නිසා අසරණ අනාථයන්ට ළමා නිවාස වලට වැඩිහිටි නිවාස වලට පල්ලි පන්සල් වලට දේවාල වලට ඒ හැමතැන් වල පූජ්‍ය පක්ෂයටත් ඒ වගේම දහසක් කෝටි ගාණක් ඉන්නවාද ලෝකේ කන්ට නැතුව ඉන්න පිරිස් අනන්තවත් ඉන්න තමන් හම්බ කරන දේ පවා තමන්ගේ පරිවෝජන සඳහා පමණක් තියාගෙන යම් ප්‍රමාණයක් පරිත්‍යාගශීලී ඇති කරන්න පුළුවන්. ඒකත් උතුම් තත්ත්වයක් පින්වතුනි ආරි තත්ත්වයක්. ඒක තමයි සප්තාරි ධනවල එකක් හැට සඳහන් කරන ඡාග කියලා. ඒ අවසානික ප්‍රඥාව ධනයක්. එතකොට සප්ත ආරි ධන අපිට මානසිකව වර්ධනය කරලා ගත්ත හැකි. ඒ වගේම සංසාරයෙන් සංසාරයට මේ තියෙන සංසාර දුක්ඛයන්ගෙන් විමුක්ත වෙලා සියලුම ක්ලේශයන් ප්‍රහීන කරමින් ලබන සාන්තෝ නිර්වාණ සම්පත්තිය ළඟා කර සඳහා අවසානයේදී අපිට වඩාත් වැදගත් වන ධනෙ තමයි පින්වතුනි ප්‍රඥාව. ඒ මේ ධර්ම දේශනාවලට සවන් දීම, දහම් පොතපත කියවීම, ඒ වගේම පරිත්‍යාග කිරීම, පුංචි පත්‍රිකා දහම් පොත් මුද්‍රණය කළා බෙදා හැරීම, පුස්තකාවල පොත් පරිත්‍යාග කිරීම, දහම් පුස්තකාල ඇති කිරීම, ධර්මශාලා ඉදි කිරීම මේ නොඑක ආකාරයෙන් තමන්ට ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රඥාව වැඩි කර ගැනීමේ මාර්ග ගොඩයි. ඒ නිසා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති වෙන්නේ සුත්තමය ඥානයක් විතරයි, චින්තාමය ඥාන. තමන්ට හිතන්න ඉඩකට ලබා දීලා තියෙනවා. භික්ෂුන් වහන්සේ කෙනෙක්, යවන දේශකයන් වහන්සේ කෙනෙක් යම් මාතෘකාවක් දේශනා කරනකොට යම් කරුණු කාරණා මතු කරාම තමන්ට ලොකු ආසාවක් කුතුහලයක් ඇති කරනවා හිතන්න. මේක නම් පරීක්ෂණ කරන්න, දන්නකින් අහන්නට ඕන, පොතපත කියවන්නට ඕන කියලා. එහෙම නැත්නම් වැරදි මිත්‍යා මතයක් මෙච්චර කාලයක් දැරුවා නම්, මිත්‍යා මතයක් තමන්ගේ ඔළුවට කවුරු හරි දාලා තිබුණා නම්, යම්කිසි පුජ්‍යලයක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් විසින් වෙන්න පුළුවන්, ආයතනයක් විසින් වෙන්න පුළුවන්, මිත්‍යා මතයක් තමන්ගේ ඔළුවට දාලා තියෙනවා නම් ඒක නිවෘත්ති කරගන්න තියෙන එකම දේ තමයි පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කිරීම. ඒක චින්තාමය ප්‍රඥා අවසානයේට භාවනා බවට පත් කරගත්තොත් අපිට පුරුදු කරලා භාවනා කියන වචනේ තේරුම තමයි පින්වන්ද පුරුදු කරන එක, ප්‍රැක්ටිස් කරන එක. පුරුදු කරලා අද පුරුදු කරනවා, හෙට පුරුදු කරනවා, අනිද්දා පුරුදු කරනවා. මේ භාවනාව කියන්නේ මුලින් සඳහන් කරපු කාරණාවට අනුව භාවනා කරන ආකාරය මෙනෙහි කරලා පුරුදු ඒක තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් කරගත්තාම පස්සේ ඒක නොකර බැරි තත්ත්වයටපත් වෙනවා. කිසියම් කෙනෙක් ජයග්‍රහයි කෙනෙක් බවට පත් වෙන්නේ ඒක අවශ්‍යම දෙයක්. අද මම භාවනා කළේ නෑ නේද? අද උදේ කළේ නෑ නේද? දැන් රෑ මම කළේ නෑ නේද? ඒ තත්ත්වෙට තමන්ගේ හිත සකස් වෙන තත්ත්වයට කෙනෙක්පත් වෙනවා නම් එයා ආර්ය උතුම් පුජ්‍යල බවට පත් වෙනවා පින්වතුනි. මේ විදියට ප්‍රඥා වර්ධනය කරනවා. එහෙම නිසා පින්වතුනි කල්පනා කරන්න මේ කාල පරිච්ඡේදය තුළ අපි කෙටියෙන් මතක් කළේ සියලු සත්‍යයන්ගේම උත්තරීතර සත්‍යා වන මනුෂ්‍යයාගේ සදාචාරය වර්ධනය කොහොමද? සීලය. ඒ වගේම සමාධිය වර්ධනය කොහොමද? ප්‍රඥා වර්ධනය කරගත්තේ සීල සමාධි ප්‍රඥා යන මේ ත්‍රිවිධ මාර්ගව අනුගමනය කරලා වර්ධනය කළ චිත්ත සංතානෙ දියුණු කරගත උතුම් පුජ්‍යල තමයි ආර්ය පුජ්‍යලේ බවට පත් වෙන්නේ කියන එක බුදුන් වහන්සේ උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවේදී දවසපැතුම් සූත්‍රයේ ආර්ය අෂ්ටාමාර්ග සඳහන් කළා. සබ්බ පාපස්ස කරන සියලු පව් වලින් වැළකී සිටින්න, සියලු කුසල් කරන්න, සිත සමාධිගත කරගන්න කියලා උන්වහන්සේගේ ඒ දේශනාවට අනුව අපේ දියුමක් අපි සාර්ථක කරගත්තොත් පින්වතුනි මේ ජීවිතය තමන්ටත් වාසනාවන්ත, තමන්ගේ වටපිටාවෙන හැමදෙනාටත් වාසනාවන්ත, ලෝකයටම ආශිර්වාද කරන, දෙවියන් බ්‍රහ්මයන්ගේ ආශිර්වාදය ලබන, සතා සිව්පා වගේ ආශිර්වාද ලබන, පරිසරයේ ආශිර්වාද ලබන හැමදෙනාගේම පැසසුමට ගෞරවයට ආශිර්වාද ලබන වාසනාවන්ත පින්වතෙක් බවට පත් වෙනා විතරක් නෙමෙයි සියලු ක්ලේශයන් ප්‍රහීන කර ලබන සාන්තු නිර්වාණ සම්පත ළඟා කර ගැනීමේ මාවතට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ කියන ඒ තමන්ගේ පුජ්‍යලක සතුට සන්තෝෂය අනිවාර්යයෙන්ම ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා පින්වතුනි. ඒ නිසා අද මේ හැම කෙනෙක්ම හොඳ වාසනාවන්ත පින්වතුන් මේ සම්බුදු තෙමගල සිද්ධ කරන අනුස්මරණය
කරන උතර දවසේ උදෑසන සිට අෂ්ටාංග සීලය දස්සීලයේ සමාදන් වෙලා මේ පිංගුතුන් විවිධ දේශනා වැඩසටහන් වල සාකච්ඡා සම්මන්ත්‍රණ වලට ඒ වගේම භාවනා වැඩසටහන් වල සම්බන්ධ වුණා වගේම මේ අවස්ථාවේදී මා විසින් දේශනා කළ මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් සියලු පුණ්‍ය සම්පත් ධර්මයන් පළමුවෙන් අපි අනුමෝදන් කරනවා. අපි ශාසනයත් ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දිව්‍යෝ ප්‍රාර්ථනා කරන බෝධික නිවන් සම්පත්තිය මගා කරගනිත්වා කියලා. ඒ වගේම අපි නමින් පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන් හැම කෙනාගේම කවුරු හරි කෙනෙක් පවුල කෙනෙක් ඥාතියෙක් මිත්‍රයෙක් නැති වෙලා ඉන්න පරලෝක ප්‍රාප්තලා ඒ මේගේ ඥාතීන් පුළුවන් තරම් සිහි කරගන්න ඒ ඥාතිප්පෙන් බලාපොරොත්තු වෙලා ඉන්න ඒ සියලු ඥාතීන් මේ පිළ බාගෙන සපත් බහරපත්වයා ජාති ජරා මරණ ව්‍යාධින් තුරු සාන්ත ප්‍රණීත අමහා නිර්වාණ සම්පත්තිය මගා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම විශේෂ පුණ්‍ය අනුමෝදනාවක්. අද අපි මේ ධර්ම දේශනාව පවත්වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කැන්බර්න් බෞද්ධ දම්බදීප භාවනා මධ්‍යස්ථානයේදී එහි අතිගරු නායක ස්වාමීන් වහන්සේ අකරවිට සංඝානන්ද අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩි රතන ධම්ම හාමුදුරුවෝ වහන්සේ කස්සප හාමුදුරුවෝ මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන සාන්තු නිවනින් උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු ආසනාන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ විහාරස්ථාන දෙකටම ඒ වගේම ඩැන්ඩිනෝන් විහාරස්ථානෙත් ඒ වගේම කැන්බර්න් විහාරස්ථානෙත් නිතිපතා මාසපතා වාර්ෂිකව දානමාන ගිලම්පස අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් උදව් උපකාර කරන බොහෝ උපාසක උපාසිකාවන් දහස් ගණනාවක් ඉන්නවා. දූ දරුවන් ගොඩාක් ඉන්නවා. අධ්‍යාපනයේ ලබන දහම් අධ්‍යාපන ලබන පවුල්වල හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සාධනෙවා මේ පිංගුතුන් ප්‍රාර්ථනා කරන සාන්තුතුන් නිවන් සම්පත්තිය ළඟා කරගෙන භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා. වගේම විශේෂයෙන්ම මතක් කැමැති මාගේ පන්සල දෙහිවල කරගම්පිටියේ ශාස්ත්‍රාන්ත පිරිම් විහාරාධිපති දුරන්දර මදක් රෝගී වැඩ සිටින ඌව ශ්‍යාමෝපාලි වංශික මහානිකායි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක දුරන්දර පූජ්‍ය පඬිත අඹේවල ධම්මපාල නායක හාමුදුරුවෝ වහන්සේ ප්‍රධාන පරිණස්ත මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාට දරුවන්ට පෙර පාසලේ ගුරු මහත්මයාට දරුවන්ට ඒ වගේම දායක සභාවේ සහ පින්වතුන් හැම දිනාට පින්වතයන් හැම දිනාටම පන්සලට අපේ පිරිම් විහාරස්ථානට පැමිණෙන සාදු ජන හැම සත්පුරුෂ හැම දිනාටම තරුණ තරුණයන්ට බාල මාළු තරුණ හැම දිනාට උපස්ථායක හැම දිනාටම කැපකරු සියලු දෙනාට නිදුක් සම්පන්නිය චිරජීවනයේ සර්වාරෝග්‍ය සම්පත්තියම ලැබේවා. සෑම දිනා ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීම සඳහාම අපි සියලු දෙනා සිද්ධ කරන මේ ශාසනීය කාර්යයන් හේතුභූත වේවා කියලා සාදු. අපි දැන් දෙවියන් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා චිරං රක්ඛන්තු මම් පරන්ති. උවැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. තෙරුවන් සරණයි.